සුවඳින්ම ඉපිද හැදී වැඩි නායකබෝධිය සහ ප්‍රෞඩත්වය මත ගොඩනැගෙන ආශ්චර්යමත් දේශයක් ලෙස ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ බැබළුණි. ඒ ආශ්චර්යමත් දේශයේ ජාතිකත්වය සාරධර්ම දැන හඳුනාගෙන ඒ සාඩම්බර මිනිසුන්ගේ ජීවන සුවඳින්ම ඉපිද හැදී වැඩි නායකත්වය කරා පැමිණ දේශයේ විකෘති බව, වහල් බව, බිහිසුණු බව, අවිනිශ්චිත බව, පරගැති බව පලවා හැරි නායකයෙකු විය. දහසක් කම් කටළු විඳ ගසක් සුවඳවත් මලක් නිර්මාණය කර ලොව සුවඳවත් කරද්දී නොරටින් හමා එන ආගන්තුක කුණාටුවකින් මල් පෙති සිඳී පිඳී ගොස් සෑදෙන ඵලය ලපටිවීම මිය යන්නාසේ දේශය පැමිණි ගමන් මග එතනම නතරකොට ඒ මහා නායකයා ප්‍රතික්ෂේප වන තැනට මම් පෙත් සැකසුවේය. මේ දුර්දාන්ත කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය ජනපති මහින්ද රාජපක්ෂයන් ජනතා හදවත්වලින් නොව ඉලක්කම්වලින් පසුබැස ජනපති පදවියට සමුදීමයි. ඒ සාපරාධය දින කිහිපයක් ඇවෑමෙන් ජනතාවට පැහැදිලි වී හඬා වැටුණු අයුරු ඔබට මතකද? එවකට එක්සත් ජාතික පක්ෂය සහ වත්මන් බටහිර ගැති දේශපාලන පක්ෂවල එකට එකක් නොදෙවෙනි කුමන්ත්‍රණ රැවටීම් පාවාදීම් හමුවේ ජනතා ආදරය නොමදවදිනා රට සාර සංවර්ධනයක් කරා යොමු කළ නායකත්වය බිඳ දැමුවා පමණක්ද? සිදු වූයේ රටේ ආරක්ෂාව, බුද්ධිය, තිරසාර සංවර්ධනයට සේවය සැපයූ දේශපාලනඥයන් සහ රාජ්‍ය සේවකයින් අත්තඩංගුවටගෙන ජාත්‍යන්තර කූට බලවේගවල අවශ්‍යතා මත දේශපාලනික අනාථයින් බවට පත් කරලීමය. යළිත් ජනතා බලාපොරොත්තු මල් පලගන්වන රට සුකිත මුදිත කළ නායකයා වටා පෙළගැසෙන අලුත් දේශපාලන පක්ෂයක කතිකාවතක් බිහිවීමට සුදුසු කාලය එළඹුණේ. පෙර රචනා කළ විවිධාකාර මනක් කල්පිත චෝදනා මත අත්අඩංගුවට පත්ව හුදකලාව සිරගෙදර ගත කරන සමයේදී බැසිල් රාජපක්ෂයන්ගේ සිත ප්‍රකම්පිත කළ පැවති අවිචාර පාලනයේ ජනපීඩක ප්‍රතිපත්ති මේ සංකල්පමය හැඟීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කරලන්නට සුජාතක විය. එය ජනතාවට හිතැති, දේශයට හිතැති සියලුම ජාතික බලවේගවල විජයග්‍රහණයක ප්‍රාර්ථනා උල්පතවිනි. මේ ප්‍රාර්ථනාව සුපුෂ්පිතව සුවඳවත් වන විමුක්ති කුසුමේ භාග්‍යවන්ත සලකුණ 2016 නොවැම්බර් 2 වනදා ඉර එළියතුට පොහොට්ටුවයි. ඒ මහින්ද රාජපක්ෂයන්ගේ ශ්‍රේෂ්ඨ නායකත්වයෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පේතෘත්වයලා සලකන එහි ඇත්තා වූ සියලු සාරධර්ම හා ජානමය සලකුණු උකහා ගනිමින් නව ජාතික බලවේගයක් ගොඩනගමින් ජාති ආගම් කුල බෙහෙතවලින් තොරව සියලු වෘතීන් සහ සෑම ක්ෂේත්‍රයකම නියෝජනය වන වෘත්තීය සමිති සහ ශ්‍රී ලංකාවේ විශාලතම අනුබද්ධ සංවිධාන ජාලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ගොඩනැගෙන්නට විය. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ගම් 25,000ක අදහස් හා යෝජනා පෙරටු කරගනිමින් ගමේ උපන් ගම ගැන දන්නා ඔබේ අදහස් අතරින් වඩා සාධනීය යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගනිමින් ගම හදා රට දිනවන ප්‍රයත්නයේ ඔබද පාර්ශවකරුවෙකු කර ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තියයි. එය ගම සමග පිළිසඳරක් ලෙසින් අප හඳුනාගත්තෙමු. ඉච්ඡා බංගත්වයෙන් රැවටිල්ලෙන් අරාජිකකමින් මෙරකී අන්ධකාරයේ පතුලටම ගිලී ගිය මිනිසුන්ට මරු කතරේ දිය කඳුලක උපන් මගුල් ලකුණකි පොදුජන පොහොට්ටුව. එය දකිමින් පිබිතුණු මිනිසුන් ප්‍රතිවාදීන්ගේ අභියෝගාත්මක මැයිදිනයේදී ගාලු මුවදොර පිටිය දෙගොඩ තලා යන මහා ජන සන්නිපාතයක්ව රළනගනුයේ කොළොම්තුට සියලු අතුරුවේදී පිරී ඉතිරී යමිනි. එය ප්‍රාතිහාරයකි. මේ විස්මිත ජන නැගිටීම තුළ
ජනතාවට ජයග්‍රහණයක නැවුම් බලාපොරොත්තු තල්වමින් රට තුළ පළාත් පාලන මැතිවරණයට දින නියම විය. නැවුම් පක්ෂයක් වුවද ප්‍රබල නායකයන්ගේ ආශිංසන මධ්‍යයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2018 පෙබරවාරි 18 වන දින ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවලින් 85% ඉක්මවා යන වැඩි බහුතර බලයක් ලබා ජයග්‍රහණය කරන ලදී. 30 වසරක ශාපලත් යුද්ධයක ගිනිතැල් නිවා තමා තිබූ අසිරිමත් රටක සාමයේ අරුණලු පිබිතුණු සැනින් නිවා දැමිනි. රට ත්‍රස්තවාදය අවසන් කර දශකයක් සපිරෙන්නට ප්‍රථම නැවත බෝම්බ හඬ ඇසෙන්නට විය. අභිමානවත් ගෞරවාන්විත සහ සුරක්ෂිත පාලනයක පිපාසයෙන් සිටි ජනතාවට නැවතත් සෞභාග්‍යමත් යුගයකට පාරතනන්නට නායකයෙකු අවශ්‍ය විය. සාර්ථක දැක්මක් සමග වැඩ කරන රටක් නිර්මාණය කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථමවරට ජනාධිපතිවරණයකට අපේක්ෂකයෙක් ඉදිරිපත් කළේය. එවකට මුළු රටම එක හඬින් ඉල්ලා සිටි නාමයයි. මේ දේශයට නැවත පණ දෙන්නට ඉතිරි වූ අවසන් බලාපොරොත්තුව වන ගෝඨාභය රාජපක්ෂයන්ව මහින්ද රාජපක්ෂයන් රට වෙනුවෙන් නම් කළේය. 2019 නොවැම්බර් මස 5 වන දින ලොවක් මවිත කළ ශ්‍රී ලංකාවේ ලාබාලතම සහ විශාලතම දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂ මෙතිදුන් 69 ලක්ෂයක ජනවරමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබනුයේ රටට නැවත සෞභාග්‍යයේ බලාපොරොත්තු තල්වමින්ය. දිනෙන් දින ගොඩනැගෙන ජනතා බලාපොරොත්තු සහ විශ්වාසය සමගින් 2020 මහමැතිවරණයේදී වාර්තාපිට වාර්තා තබමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 3/2 බලය හිමිකරගත්තේය. අලුත් දවසක අලුත් ඉරක් පෑයූ මාතෘ භූමිය අලුත් ගමනක් කරමීය. මුඩු බිමක්ව පැවති මව්බිම නැවත වැඩබිමක් විය. දේශීය නිෂ්පාදකයන් බිම හෙළූ යුගය අවසන් කර ඔවුන්ට නව ජවයක් ලැබුණි. වසර 70ක් මුළුල්ලේ රට ඉල්ලා සිටි පාලනයට නැවත අවතීර්ණ විය. එවන් වකවානුවක කොවිඩ්-19 වසංගතය මුළු ලොවටම මරු පාරක් එල්ල කළේය. ලෝකයේ දියුණු ලෙස සම්මත රාජ්‍යයන්ට වඩා ඉහළින් රටක් ලෙස අපි කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන්නෙමු. අභිමානවත් 5 වසරක් සපුරා 2022 වසරේ අභියෝග ජය ගන්නට නැවත අපි සූදානම් වෙමු. කොවිඩ් පරදා නැවත නව ජවයකින් නැගිටින්නට සූදානම් වූ අභිමානවත් ශ්‍රී ලාංකේය ජාතිය සමග සෞභාග්‍යමත් දේශයකට ගමන් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. එවන් ජව සම්පන්න ගමනකට මග විවර කරමින් මේ ඇරඹෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි අසම සම 5 වසරක සැමරුම වෙනුවෙන් අභිමානයෙන් සෞභාග්‍ය කරා යන 5 වන ජාතික මහා සම්මේලනයයි. ආයිබෝන් සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම. A very good morning to all of you. ශ්‍රී ලංකීය දේශපාලන වංශ කතාව තුළ නව පෙරලියක් සිදු කරමින් එහි නව පිටුවක් නොව ලාංකීය දේශපාලන වංශ කතාවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවට පත් වුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලොවක් මවිත කරමින් ඉතාම කෙටි කලක් තුළ 5 වසරක් සමරද්දී ලංකා ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ ලබමින් ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම දේශපාලන පක්ෂය බවට පත්වෙනවා. දහසක් අභියෝග
පහුගිය කාලවකවානුවේ පසු කරමින් ඒ අභියෝගවලට නොසැලී අභිමානයෙන් සෞභාග්‍ය කරා යන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පස්වන ජාතික මහා සම්මේලනය ආරම්භන්නට අපිට අවසරයි. இலங்கை தேசிய வரலாற்றிலேயே மிக குறுகிய காலத்தில் அரசியல் தலைவர்களை உருவாக்கி இன்று ஒரு மிகப்பெரிய கட்சியாக உருவாகி இருக்கக்கூடிய பல வெற்றிகளை கண்ட இலங்கை பொதுஜன முன்னணியின் 5வது தேசிய மாநாடு இன்று ஆரம்பிக்கப்படவிருக்கின்றது. Ladies and gentlemen, we are here to celebrate the 5th National Convention of the Sri Lanka Podujana Peramuna. With your permission, let's begin. මෙම ගෞරවාන්විත සභාවට වැඩම වදාළ ගරුතර මහා සංඝරත්නය අප පාදාභිවන්දනයෙන් නමස්කාර පෙරදැරිව පිළිගනු ලබනවා. ඒ වගේම අන්‍යාගමික පූජකතුමන්ලා සියලු දෙනාමත් අපි ඊටාම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පස්වන ජාතික මහා සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා හැටියට අද දවසේදී සම්ප්‍රාප්ත වුණු ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ රන් අකුරෙන් ලියවුණු නාමය ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක පරමාදර්ශී නායක ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි අපි ඊටාම ගෞරවයෙන් ඔබතුමාව මේ සභාවට පිළිගන්නවා. ඒ වගේම මේ සභාවේ රැඳී සිටින සියලුම දේශපාලන නායකයන් ඇතුළු ඔබ සැම අපි පිළිගන්නවා. වගේම මේ මොහොතේ සජීවීව මුළු රටම අපිත් එක්ක එකතු වෙනවා. ඔබ සියලු දෙනාවත් අපි නිවසේ ඉන්න හැම කෙනෙක්ම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා. இந்த விழாவை ஆரம்பித்து வைப்பதற்கு வணக்கத்துக்குரிய மத குருமார்களுடைய ஆசீர்வாதங்களை பெற்றுக்கொண்டு இந்த விழாவிற்கு சிறப்பு அதிதியாக கலந்து கொண்டிருக்கக்கூடிய இலங்கை நாட்டின் மக்களின் நாயகன் இலங்கையின் 5வது ஜனாதிபதி தற்போதைய கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ஷ அவர்களை அன்போடு வரவேற்பதோடு இங்கு வருகை தந்திருக்கக்கூடிய ஏனையோர்களையும் இந்த விழாவை நேரலையாக தொலைக்காட்சியூடாக கண்டு கொண்டிருக்கக்கூடிய மக்கள் அனைவரையும் வருக வருகவென வரவேற்கின்றோம். We humbly and respectfully welcome the most venerable Mahasangha and members of the clergy of all other faiths present today. And with your permission and blessing, let me now warmly welcome today's chief guest, the 5th Executive President of the Democratic Socialist Republic of Sri Lanka, the current Prime Minister, the People's Leader, His Excellency Honorable Mahinda Rajapaksa, and all other dignitaries present here today, not forgetting everyone watching live from across the nation. Welcome to the 5th National Convention of the Sri Lanka Podujana Peramuna. මේ අභිමානවත් දේශපාලන පක්ෂයේ ඔබේ හදවතේ තියෙන ගෞරවයත් නැවත හිතට අරගෙන අපි සියලු දෙනා නැගී සිටිමු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ ගීතය ගායනා කරන්නට. සඳවත එලි දැල්වේ සඳින් රැය ගණනුර නිමවේ ඔබෙන් පෙරමුණ එලි දැල්වේ එයින් ජනගණනුර නිමවේ අරමුණ ඔබ පෙරමුණ අප කාගෙත් රට සනසනු මැන අරමුණ ඔබ අප කාගෙත් රට සනසනු
කරන්නම අපි අරමුණ ඔබ පෙරමුණ අප කාගෙත් රට සනසනු මැන අරමුණ ඔබ පෙරමුණ අප කාගෙත් රට සනසනු මැන ජය සංකා ඉරිදී හදවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අහසේ ඉර හඳ පොදු නම් සැමලා පොළොවේ හඳ පොදු නම් අප අසනා මහිමේ පිරි පොදු ජනසෙත උදෙසා උරුමේ රකින්නට එනු මැන නොලසා අරමුණ ඔබ පෙරමුණ අප කාගෙත් රට සනසනු මැන අරමුණ ඔබ පෙරමුණ අප කාගෙත් රට සනසනු මැන ජය සංකා ඉරිදී හදවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අරමුණ ඔබ පෙරමුණ අප කාගෙත් රට සනසනු මැන ජය සංකා ඉරිදී හදවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි ඔය ආකාරයෙන්ම නැගී සිටිමු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අභිමානවත් පක්ෂ ප්‍රතිඥාව ලබා දෙන්නට මාත් සමගම සියලු දෙනා ප්‍රතිඥා ලබා දෙමු ඔබේ දකුණු අත පපුවට තබා අපි ගෞරවයෙන් මේ ප්‍රතිඥාව ලබා දෙමු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ අභිමානවත් සමාජිකයෙකු වන මම නූතන ශ්‍රී ලංකාවේ යුක්ති සහගතම දේශපාලන ව්‍යාපාරයේ කොටස්කරුවෙකි. මා වෙත හිමි වී ඇත්තේ මව්බිමේ අනාගතය වෙනුවෙන් සේවය කිරීම සඳහා වූ උතුම් අවස්ථාවකි. මම සෑම මොහොතකදීම රාජ්‍යයේ උන්නතිය සඳහාත් රටේ නීතියටත් පක්ෂයේ විනයටත් අනුගතව කටයුතු කරන බවට ප්‍රතිඥා දෙමි. ස්තුතියි ඔබ සියලු දෙනාටම. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයක් විදිහට බිහි වෙන්නේ ශ්‍රී ලංකාවේ ඊනියා බටහිර ගැති දේශපාලන ක්‍රමවේදයෙන් හෙම්බත් වූ මිනිසුන්ගේ අවශ්‍යතාවය නිසා එදා ඒ මිනිසුන් ඉල්ලා සිටි දේශපාලන ව්‍යාපාරයයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස නාමයක් විදිහට ලොව එළිය දකින්නේ. දේශීයත්වයට පණ පොවන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් නිර්මාණය වෙන්නේ 2016 නොවැම්බර් මාසයේ 2 වෙනිදා. එතෙන් සිට අද අපි අවුරුදු 5ක් සමරන මේ මොහොතේ මේ පසුපස දැවැන්තම සවිය වෙමින් විවිධ අභියෝග දහසක් කම්කටොළු මැද්දේ ඒ සියල්ල විඳ දරා ගනිමින් පක්ෂය නිර්මාණය කරන්නට සවිය වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගෞරවනීය නිර්මාතෘ සහ ජාතික සංවිධායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු මුදල් අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාටයි මේ ගෞරවනීය ආරාධනය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පස්වන ජාතික මහා සම්මේලනය අමතන්නට. තිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි
සියලුම පූජක මෞලවරුනි පියතුමනි සියලුම අනිකුත් ආගමික පූජකවරුනි අප පක්ෂයේ නායක වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඒ වගේම අපේ ආරාධනය පරිදි මේ පැමිණි සිටින අපේ සියලුම අනිකුත් සහෝදර දේශපාලන පක්ෂවල නායකවරුනි අපේ පක්ෂයේ ආදරණීය මිත්‍රවරුනි මිතුරනි අද මම නුපුරුදු කාර්යයක් කරන්නේ ඊට කලින් මේ පක්ෂය අවුරුදු 5ක් වුණත් කිසිම අවස්ථාවක වේදිකාවක අපේ පක්ෂයේ වේදිකාවකවත් මම කතා කරලා නැහැ. නමුත් මේ සංවිධායක මණ්ඩලය මට පැවරුවා මේ අවස්ථාවේදී වචන කීපයක් කතා කරන්න. විශේෂයෙන්ම අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි මම හිතන්නේ ලංකාවේ තියෙන ලදරුම දේශපාලන පක්ෂය. නමුත් අපේ ලොකුම ශක්තිය උනේ මේ රටේ ජනතාව. ඒ වගේම අපේ පරමාදර්ශී නායකයා හැටියට කටයුතු කරන වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන එක අපි මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරනවා. අපි මේ පක්ෂය නිර්මාණය කළේ කිසිවෙක් පරාජය කරන්න නෙවෙයි. අපි එකම පරමාර්ථය වුණේ ජනතාව දිනවීමයි. අදටත් අපි අධිෂ්ඨාන කරගෙන තියෙන්නේ මේ රටේ ජනතාව දිනවීම නිසා මිසක් කිසිවෙක් පරාජය කරන්න නෙවෙයි. අපේ පක්ෂයට මේ රටේ කම්ති 6,000ම නියෝජනය කරන ග්‍රාම සේවක වසන් 14,021ම තුලම අපේ ශාඛා සමිති, තරුණ සමිති, කාන්තා සමිති වගේම අපිට සම්බන්ධ අනුසංවිධාන 29ක් ඊටවලා ඒ විතරක් නෙවෙයි ලෝකේ මෙල්බන් නුවර ඉඳලා ලොස් ඇන්ජලිස් නුවර දක්වා එක වෙලාවේ ඉරු පායන් නැති මේ ලෝකේ හැම නගරයකම හැම රටකම අපේ ශාඛා සමිති අපේ සමාජිකයන් 100,000 ගාණක් ඉන්න පක්ෂයක්. අපි ආඩම්බර වෙනවා වගේම නිහතමානීව ඒ ආඩම්බරය අපේ ජයග්‍රහණ සමරනවා වගේම අපි ඉදිරියට මේ රටේ ජනතාවට අවංකව පක්ෂයක් ඇටියට දේශපාලන පක්ෂයක් ඇටියට අපි කටයුතු කරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නේ. විශේෂයෙන්ම අපිට අපේ මිතුරන්ගේ ආශිර්වාදයත් අපේ ප්‍රතිවාදීන්ගේ අභියෝගත් දෙකම අපි ආශිර්වාදයක් ලෙස අපි බාරගත්තා. අපිට මිතුරුකම් කරපු සියලු දෙනාට ගෞරව කරන වගේම අපිට ප්‍රතිවාදීව අපේ පක්ෂයට යම් අභියෝගයක් එල්ල කරා නම් ඒ අභියෝග සියල්ලක්ම අපිට ශක්තියක් වුණ බව සඳහන් කරන්නේ ඊටාම නිහතමානීව. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවදුරටත් දේශපාලන ජයග්‍රහණය ලබා ගන්න වගේම ඒ දේශපාලන ජයග්‍රහණය සියල්ලක්ම මේ රටේ ජනතාවගේ විශේෂයෙන්ම මතු පරපුර වෙනුවෙන් රාජ්‍යයක් තුල අපේ දරුවන්ගේ දරුවන් වෙනුවෙන් යම්කිසි සේවයක් කරන්න අධිෂ්ඨාන කරගෙන ඉන්න නිහතමානී අවංක ශ්‍රේෂ්ඨ නායකයෙක් අපේ රටේ ජනාධිපතිතුරයට පත් වෙලා ඉන්න වෙලාවක අපි ඒ කාර්ය අවංකව ඉෂ්ට කරනවා. ඒ නිසා මම
අපේ මේ පැමිණිලා ඉන්න අපේ පක්ෂ නායකයින්ගෙන් අපේ පක්ෂයේ සමාජිකයින්ගෙන් මුළු ලොව මේ අහන් ඉන්න සියලු දෙනාගෙන්ම ඉල්ලනවා අපි පක්ෂයක් ඇටියට ඉදිරියටත් ක්‍රෝධය වෛරය නැතිව අපි අවංකව සියලු දෙනා එක්ක සහයෝගයෙන් වැඩ කරලා අපේ රට වෙනුවෙන් යම් සේවයක් කරන්න අධිෂ්ඨාන කරගමුයි කියලා. ගරු අගමැතිතුමනි, නම උක්කුම් වුණාට අපේ පක්ෂය තවම බොන්නේ ප්ලේන්ටි කිරි නෙවෙයි අපි බොන්නේ. ඒ වුණත් අපි පක්ෂයක් හැටියට ආඩම්බර වෙනවා. අපිට ඒ කටයුත්ත කරන්න ශක්තිය ඔබතුමා දීලා තියෙනවා. අපි ඒ අනුව කටයුතු කරන බව සටහන් කරනවා. විශේෂයෙන්ම මේ ගමනට අපිට උදව් වෙච්ච ගෞරවනීය මහා සංඝරත්නයටත් අපේ පක්ෂය කිසිම ආගමකට ජාතියකට කුලයකට අයිති පක්ෂයක් නෙවෙයි. ඒ සියලු ආගම් සියලු ජාතීන් සියලු කුල සියලු ප්‍රදේශ නියෝජනය කරන පක්ෂයක්. ඒ සඳහා කටයුතු කරපු අනිකුත් සියලුම ආගමික පූජකවරුන්ට, ඒ වගේම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඒ වගේම පළාත් සභාව තුල හිටපු සියලුම පළාත් සභා ව්‍යුහයේ සියලුම අයටත්, ප්‍රාදේශීය සභා හා පළාත් පාලන ආයතනවල සියලුම මහජන නියෝජිතයින්ටත්, වෘත්තීය සමිති වල අපේ සගයින්ටත්, අපේ අනුසංවිධානවල සියලුම නියෝජිතයින්ටත්, ඒ වගේම වෘත්තීය වේදීන් සහ සිවිල් සංවිධානවල සියලු දෙනාටත් මම මේ අවස්ථාවේදී පක්ෂය ගොඩනැගීමට දීපු අතහිත වෙනුවෙන් ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඉදිරියේදීත් අපි ඊටාම නිහතමානීව අපි අපේ සහෝදර අනිකුත් උදව් කරපු සියලු දෙනා එක්ක සහයෝගයෙන් කටයුතු කරමු. අපි විශේෂයෙන්ම අපේ රටේ කොට්ටාස 4917ක් තියෙනවා. ඒකෙන් 4000කට වැඩිය කොට්ටාස නියෝජනය කරන්නේ අපේ පළාත් පාලන නියෝජිතවරු. අපි අධිෂ්ඨාන කරගමු. අපිට අභියෝග තියෙනවා. මේ වෙලාවේ තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. ඒ නිසා පස්සට යන්න එපා. අපි ඒ අභියෝග ජයග්‍රහණය කිරීමට ඔබ ගමේ නායකත්වය දෙන්න. විවිධ අපිට අභියෝග කරන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් දේශපාලන වශයෙන් අපිට අභියෝග කරත් ඔවුන් අභියෝග කරන්නේ අපේ රටේ අනාගතය, රටේ ජනතාවට අභියෝග කරන්නේ. ඒ අභියෝග වලට අපි මුහුණ දෙමු. ඔබ ගමේදී ඒ සඳහා ඉදිරියට ඇවිල්ලා කටයුතු කරන්න කියලා ආරාධනා කරමින් මම මේ අවස්ථාවේදී මෙහින් පැමිණෙන්න බැරිව ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. අපි සියල්ල තුල මේ වෙලාවේ අපි මුහුණ දෙන්නේ ඊටාම භයානක වසංගතයකට. ඒක ඒ සෞඛ්‍ය නීති අකුරණ පිළිපදමින් සීමා සහිත ඉඩකඩක් තුල සීමා සහිත පිරිසකට අපිට ආරාධනා කරන්න උනේ. ඒ ගැන අපේ කනගාටුව මෙහි පැමිණිච්ච නැති නොහැකිවීම ගැන අයට අපේ පක්ෂය බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර මං හිතන්නේ අපිට අපේ සියලු දෙනාටම එන්න පුළුවන් ශාලාවක් හෝ පිට්ටනියක් මේ රටේ තියෙනවා කියලා. අපිට ගෝල් ෆේස් මාස 6න් අපි ගෝල් ෆේස් පිටියට පිරෙව්වේ. ඉතින් ඒක නිසා අපිට ආයි සම්මේලනයක් තියන්න ඒ වගේ පිට්ටනියක් ගරු අගමැතිතුමනි ඔබ හදලා දුන්නොත් ඇරෙන්න අපිට නම් පුළුවන් කමක් වෙන එකක් නැහැ. එවැනි තැනක් හොයාගන්න. ඉතින් ඒසේ කියමින් මම විශේෂයෙන්ම නැවත වාරයක් මේ පක්ෂය ගොඩනැගීමට උදව් කරපු අපේ පක්ෂයේ වගේම අපේ පක්ෂයෙන් පිට සහෝදර පක්ෂවල අයටත් ගෞරවනීය ස්තුතිය පුද කරමින් අපි ඒ ගෞරවය කවදාකවත් අමතක කරන්නේ නැහැ කියන එක සඳහන් කරමින් අපිට දැන් පැවරිලා තියෙන්නේ පක්ෂය ගොඩ නැගුවා, ජයග්‍රහණය කරා, ජනතාව අපිට වගකීමක් බාර දුන්නා. ඒ වගකීම අකුරටම ඉෂ්ට කරන්න අපේ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ඒ අගමැතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලයටත් ඒ සියලුම මහජන නියෝජිතයින්ටත් අවශ්‍ය සහයෝගය මඟ පෙන්වීම
ඔබ අපි පක්ෂය හැටියට දෙනව අධිස්ථාන කරමුයි කියලා ඉල්ලමින් අපි ඔබ සියලුම සුම අනාගතයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමන්ට අපි සියලු දෙනාගේම ගෞරවනීය ස්තුතිය පුද කරනවා. හිතවතුනි, අපි ඉන්නේ අභියෝගාත්මක කාලයක. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වෙන්නෙත් විවිධ අභියෝග බාධක ජය ගන්නට. ඒ නිසා රට ලෝකයම අභියෝගයට ලක්ව තිබෙන මෙවන් කාලවකවානුවක එවන් අභියෝග ජය ගන්නට සවියක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ දේශපාලන නායකත්වය රජයක් ආණ්ඩුවක් හැටියට අරගෙන වසර දෙකක් වෙන්නේ. ඒ නිසා මේ අභියෝග ජයගත්තු දෙවසරක්. සෞභාග්‍යයේ දැක්ම සමග සංවර්ධන ඉලක්ක සහ අරමුණු කරා අභියෝග හමුවේ රට පෙරට යන ගමනේ ආර්ථික, සමාජීය, මානවීය, අධ්‍යාපනික, තාක්ෂණික සහ ආගමික අංශ ඔස්සේ තිරසාර වූ ප්‍රායෝගික වූ දිගුකාලීන සහ කෙටිකාලීන සංවර්ධන සැලසුම් මනා සංවිධානයෙන් යුතුව ගත වූ දෙවසරෙහි මෙන්ම ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම. දැයි හෙට දවසේ දියුණුව පතන අද දවසේ රටේ ගමනට නායකත්වය දෙන අප සැමගේ මුඛ්‍ය පරමාර්ථය වන්නේය. මුළු ලොවම අසරණ කළ COVID-19 වසංගත තත්ත්වය පාලනයට ලොව අන් සියලු රටවල් වලට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රතිරෝධයක් සහිතව මනා කළමනාකරණයකින් යුතුව සිදු කරන ලද එන්නත්කරණය හරහා එන්නත් දෙකම ලබාගත් ජනගහනය සමස්ත ඉලක්ක ජනගහනයෙන් 70% ඉක්මවා ඇත. වසර 2030 වන විට රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනය කිරීමට සහ වසර 2025 වන විට පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබා දීමේ තිරසාර සැලසුම් මේ මොහොතේ ක්‍රියාත්මකයි. අඩු ආදායම්ලාභී වෘත්තීය නිපුණතාවයක් නැති තරුණ තරුණියන් ලක්ෂයක් සහ උපාධිධාරීන් 60,000ක් සඳහා රජයේ රැකියා අවස්ථා හිමි කරලීම රටේ අනාගතය ලද ජයග්‍රහණයකි. ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වැඩි කිරීම දිවයිනේ සියලුම පාසල්වලට සමාන පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම හා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන නමුත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවස්ථාව නොලබන 80%ක් දරුවන්ට ව්‍යවසායකත්වය හා නිපුණතාව සංවර්ධනය මුල් කරගත් උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීම උදෙසා පුරවර විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ප්‍රගමනයකට හේතු විය. දැයක් නගන සියක් නගර දිවයින පුරා කුඩා නගර 100ක් අලංකාරවත් ලෙස නවීකරණය කොට සංවර්ධනය කිරීම සහ ලංකාවේ ග්‍රාම සේවා වසම් 14022 තුළ ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන හරහා අසරණ පවුල් සඳහා නිවාස අයිතිය හිමි කර දීම අඛණ්ඩව සිදු කරමින් පවතී. දරිද්‍රතාව හටගන්නට හේතුව සොයා එයට පිළියම් කර දිලිඳුකම තුරන් කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව 2022 වසරේදී ග්‍රාමීය ආර්ථිකයත් ජනතාවත් නගා සිටුවන්නට ක්‍රියාත්මක වන ජීවනෝපාය සංවර්ධනය ඔබට අයවැයෙන් ව්‍යාපෘතියේ ප්‍රතිඵලයකි. ඉදිරි දෙවසර තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිෂ්පාදනය කිරීම හරහා ගුණාත්මක ඖෂධ වඩා සාධාරණ වූ මිල ගණන් යටතේ ලංකාවේ සෑම පුරවැසියෙකුටම ලබා දීම අරමුණු කොට ඇත. වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ පුරාණ තාක්ෂණය හා නූතන විද්‍යාත්මක ක්‍රමවේද අනුව යමින් දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ ඇත. වසර 2022 දී කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය හා බටහිර පර්යන්තය යන නව පර්යන්තයන් දෙක සමගින් ප්‍රබලතම නාවක කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. ත්‍රිකුණාමල වරාය කර්මාන්ත වරායක් ලෙසත් ගාල්ල වරාය සංචාරක වරායක් ලෙසත් සංවර්ධනය වෙමින් පවතී.
නව ආර්ථික පුනරුදයක් උදෙසා කොවිඩ්-19 වසංගත අභියෝගය හමුවේ යළි පණ ගැන්වෙන සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධන සැලසුම් හරහා 2025 දී අපේක්ෂිත වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වේ. දේශීය නිෂ්පාදකයා සවි බලගන්වමින් නිෂ්පාදන ආර්ථිකයක් තුළ අපනයන වැඩිකිරීම හරහා අපනයන ආදායම ඉහළ නැංවීම අනාගත ආර්ථික දර්ශකවල ප්‍රමුඛතම සාධක වන්නේය. මහින්ද චින්තන සදාතනික ජාතික දායාද ලෙස අප නැවුම් අත්දැකීමක් ලෙස විඳගත් දක්ෂිණ අධිවේගී මාර්ගය අද වන විට කටුනායක අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව, මධ්‍යම අධිවේගී මාර්ගය, රුවන්පුර අධිවේගී මාර්ගය සහ වරාය නගරය වෙත කුළුණු මතින් දෙවෙන අධිවේගී මාර්ග පුළුල් නව පාලම් ලෙස සීග්‍රේන් සංවර්ධනය වෙමින් පවතී. එමෙන්ම ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමට ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීම නිදහසින් පසු ශ්‍රී ලංකා භූමිතලය තුළ සිදු කෙරෙන අසම සම වූ දැවැන්තම සංවර්ධන ක්‍රියාවලිය වන අතර එය අනාගත දියුණු ශ්‍රී ලංකාවක් ප්‍රාර්ථනා කරන්නා වූ සුවහසක් ශ්‍රී ලාංකිකයන් දුටු සුබ සිහිනය මල් පල දැරීමක් වන්නේමය. Ladies and gentlemen, His Excellency, our beloved President, couldn't be here today because he's overseas attending the 26th United Nations Climate Change Conference, but he insisted that he say a few words to his beloved party members on this occasion. So let me present to you the President of the Democratic Socialist Republic of Sri Lanka, His Excellency, Honorable Gotabaya Rajapaksa. ஐக்கிய நாடுகள் சபையின் காலநிலை மாற்றம் தொடர்பான மாநாட்டிற்கு ஐக்கிய ராஜ்யம் நோக்கிய பயணம் காரணமாக இந்த விழாவிற்கு அதிமேதகு கௌரவ ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்கள் வருகை தர முடியாத காரணத்தினால் அவர்களுடைய வாழ்த்துச் செய்தி அடுத்த நிகழ்வில் இடம்பெற காத்திருக்கிறது. සුරක්ෂිත සහ අභිමානවත් පාලනයක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමන්ව පත්කරගත්තේ ඔබයි, සවිය වූයේ ඔබයි. මේ මොහොත වන විට එතුමා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ නිසා පස්වන ජාතික මහා සම්මේලනයට සුබ පතන්නට එතුමා අමතක කළේ නෑ. ඒ නිසා එතුමා ශ්‍රී ලංකාවෙන් පිටව යන්නට ප්‍රථම එක් කළ සුබ පැතුමයි මේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සුබ පැතුම. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, අන්‍ය ආගමික පූජකතුමනි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක පස්වන විධායක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමනි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිතුමනි, පක්ෂ නායකයනි, මැති ඇමතිවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, පළාත් පාලන ආයතන නියෝජිතවරුනි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සමාජික සමාජිකාවනි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ රටේ දේශපාලන පක්ෂයක් ලෙස ඉතාම කෙටි කාලයකින් ඉහළම ජයග්‍රහණය ලබා අද 5 වසරක ගමන් මඟ සමරනවා. ඒ වෙනුවෙන් නායකත්වය ගත් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමාට වගේම පක්ෂයේ සියලු නිලධාරීන්ටත් සමාජික සමාජිකාවන්ටත් ප්‍රථමයෙන්ම මගේ සුබ පැතුම් පිරිනමනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහි වුණේ
යුගයේ අවශ්‍යතාවයක්. මහජන අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමේ පරමාභිලාෂය. අද ඒ සතුට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අප සියලු දෙනාටම දැඩිව දැනෙන බව මම විශ්වාස කරනවා. විජාතික බලවේගයක්ව 2015 දී ජාතිකවාදී ආණ්ඩුවක් මේ රටට අහිමි කළා. යහපාලනය වෙනුවෙන් පෙටී සිටින බව ජනතාවට කිව් ආණ්ඩුව රටක පැවැත්මේ මූලිකම අවශ්‍යතාවය වන ජාතික ආරක්ෂාව සැලසුම් සහගතව බිඳ දැමුවා. බුද්ධ්‍යංශ අකර්මණ්‍ය කළා. රට නිදහස් කර දුන් රණවිරුවා ජාත්‍යන්තරය හමුවේ පාවා දුන්නා. බොහෝ රණවිරුවෝ සිරගත කළා. සමහරුන්ට මරණ දණ්ඩනය නියම කළ බවත් අප අමතක කළ යුතු නැහැ. මේ ව්‍යසනකාරී පාලනයට එරෙහිව හඬ නැගූ භික්ෂූන් වහන්සේ ඇතුළු ජාතික මාමකයන් සිරගේ උරුම කළා. අන්තවාදී ආගමික කල්ලි පෝෂණයට පරිසරය හැදුවා. පමණක් නෙවෙයි ආගමික සංහාරයට රට විවෘත කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට දායාද කළ හම්බන්තොට වරාය ඇතුළු ජාතික සම්පත් විජාතික බලවතුන්ට පවරා දෙන්නට කටයුතු කළා. රටේ ප්‍රධාන මූල්‍ය ආයතනය වන මහා බැංකුව කොල්ල කෑමෙන් ජාතික ආර්ථිකයට එල්ලූ මරුපහරේ දුර්විපාක අදටත් මේ රට විඳිනවා. රටේ ජනතාවගේ ජීවන වියදම දෙගුණ තෙගුණ කළේ ඔවුන්. සංවර්ධනය අඩපණ කර නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමූ ආකාරය ආර්ථික විශේෂඥයන් පවා පෙන්නුම් කළා. අපේ සංස්කෘතියේ ආර්ථිකයේ ජීවමය පදනමක් වූ කෘෂි කර්මාන්තය අනතුරට ගෙනත් දැම්මා. රටේ සංස්කෘතික වටිනාකම් නොසලකා හැරීම නිසා රට දිනෙන් දින සියලු අංශයන්ගෙන් ප්‍රපාතයටයි ගමන් කළේ. නීතිය වෙනුවට පරිගැනීම අවලාද සමාජගත කළා. ඔවුන්ගේ මතයට හිස නොනැමුවන්ට අසාධාරණ ලෙස පහර දුන්නා. රාජ්‍ය සේවකයා අනිසි බියකින් හිර කරලා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අඩපණ කළා. දේශපාලන විරුද්ධවාදීන්ට දඬුවම් දීම වෙනුවෙන් FCID වැනි ආයතන ඇති කළේ නීතියට පටහැනිවයි. අසාධාරණ ලෙස සමාජය පීඩාවට පත් කරන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එදා ජනසම්මතවාදීව බිහි වුණා. නැවුම් දේශපාලන පක්ෂයක් විදියට මහජන මතය ඉතා නිවැරදිව ග්‍රහණය කර ගැනීම නිසා විශාල ජනමතයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා ගොඩ නැගුණු බව අපි දැක්කා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටවා මාස 15ක් වැනි කාලයකදී මුහුණ දුන් පළමු ඡන්දයෙන් අපි විශාල ජනමතයක් ජයග්‍රහණයක් හිමි කරගත්තා. අලුත් රටක් පිළිබඳව වූ මහජන මතය හඳුනා ගැනීමේ හැරුම් ලක්ෂ්‍ය වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එදා අත්කර දුන් ජයග්‍රහණය බව අපි පිළිගත යුතුයි. ජනාධිපති අපේක්ෂකයා හැටියට මාව තෝරා ගැනීමට ඔබ පක්ෂය ඒකමතිකව කටයුතු කළා. ඉතිහාසයේ ජනාධිපතිවරණයක වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් පරාජයට පත් කර පොදු ජන යුගයක ආරම්භය වෙනුවෙන් ගමක් නගරයක් පාසා ඔබ සමාජිකයන් සාමූහිකව අත්වැල් බැඳගත්තා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් වූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය සම්මුතිවාදීව විජයග්‍රහණය කළේ ඔබගේ අදිෂ්ඨානයත් කැපවීමත් සමගයි. මහමැතිරණය වෙනුවෙන් සහෝදර පක්ෂ ඒකරාශී කර ගනිමින් රට ලැබූ ජය විජයග්‍රහණයක් කරා ගෙන යන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කළා. 3/2 බලයක් සහිත ආණ්ඩුවක් පිහිටවීමට පොදු ජන පෙරමුණ කළ මෙහෙවර ඓතිහාසිකයි. කොවිඩ් වසංගතය හමුවේ රට අකර්මණ්‍ය වෙද්දී රට සුරකින්න පක්ෂයක ජාතික කාර්යභාරයට ඔබ යුහුසුලුව උරදුන්නා. රාජ්‍ය ප්‍රතිපත්ති සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සමාජිකාවන්
එක පවුලක් වගේ කටයුතු කළා. රට මේ ව්‍යසනය හමුවේ ලබාගෙන ඇති ජයග්‍රහණවල ඔබත් ප්‍රධාන කොටස්කරුවෙක් බව මම මේ මොහොතේ සිහිපත් කරන්නට කැමතියි. මේ රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වුණේ යහපාලන රජය බිඳ දැමූ ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙසටයි. සමස්ත ආරක්ෂක පද්ධතියම ප්‍රතිසංවිධානය කර මෙහෙයවීමට සුදුසුකම් සහිත පුද්ගලයන්ට බාර දී පැවති අවිශ්වාසයත් අපේක්ෂා බංගත්වයත් අපි අද තුරන් කළා. සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද මේ රට විවෘතයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය උවදුර වගේම එහා බැඳුණු පාතාලය මර්ධනය වෙලා තිබෙනවා. රාජ්‍ය සේවය ගුණාත්මක කළා වගේම උපාධිධාරීන් 60,000ක් රාජ්‍ය සේවයට බඳවාගෙන රටේ බුද්ධිමය කුසලතාවට රට නැංවීමට ඉඩ සැලසුවා. දරිද්‍රතාවයෙන් පෙළුණු නිපුණතාව අඩු තරුණ තරුණයන් ලක්ෂයකට රැකියා අවස්ථා ලබා දීම අද ආරම්භ වෙලා තිබෙනවා. හරිත කෘෂිකර්මාන්තයක් ඉලක්ක කරගෙන කාබනික ගොවිතැනට මාරු වීමේ අසීරු තීන්දුව සමස්ත අනාගත පරපුර වෙනුවෙන් අරගෙන තිබෙනවා. පරිසරය ගහකොළ සතා සිව්පාවා වනසමින් මිනිසුන් රෝගීන් කළ රසායනික ගොවිතැන වෙනුවට හරිත කෘෂිකර්මාන්ත ප්‍රවේශය රටේ ඓතිහාසිකම තීන්දුවක් බවට පත් කරන්න ඔබ සැදී පැහැදී සිටින බව මම දන්නවා. ඒ වගේම ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිබල ගන්වන දේශීය ආර්ථික රටාවක් වෙනුවෙන් අභියෝගාත්මක තීරණවලට රජය එළඹිලා සිටින්නේ සෞභාග්‍යමත් දේශයක් අපේක්ෂාවෙන්. ඒ සඳහා ඔබ පක්ෂයේ දේශපාලන භාවිතාව තීරණාත්මක සාධකයක් බව මම අමුතුවෙන් සිහිපත් කළ යුතු නැහැ. ඔබ පැතු ඔබ සිතන මේ රට නැවතත් ගොඩනැගෙන විට එහි අභිමානය ඔබ කළ කැපකිරීම් වල ප්‍රතිඵලයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දර්ශනය පැහැදිලි. ඒ නිසාම අරමුණ ඉලක්කගතයි. ඔබ පක්ෂය දිනෙන් දින ජාතික අභිලාෂයන් වෙනුවෙන් ඉටු කරන මෙහෙවරේ ප්‍රතිඵල රට හමුවේ දකින්න ලැබෙනවා. වෙනස්ව හිතන්න බියනවන්. ඔබේ පක්ෂයේ ආදර්ශ පාඨය තුලින් ඔබ ඒකීය රටක්, ස්වෛරී දේශයක්, සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් ඉතිහාසයේ මැකිය නොහැකි අගනා කාර්යභාරයක් මේ වන විටත් ඉටු කරමින් සිටිනවා. ඔබේ අභිමානය වගේම ඔබ පක්ෂයේ වටිනාකමත් එයයි. ජාතික අපේක්ෂාව හඳුනා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනෙන් දින තබන පියවර සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සෞභාග්‍යවත් රටක්, සුවබර අනාගතයක්. ස්තුතියි. අනාගතේ ඇති බාධා නොපෙනෙන
netu pada api dinanawa jaya gannawa nelum pohottuwa pipuna wasara pahak ada ගෙවුණා රට දියුණුවේ අපි මෙහෙයුමේ යන ගමනේ මගේ මහිමේ එන්න දකින්නට එක් වී සුබ සිහිනේ වැරදුණු තැන් ඇති නම් අපි නිවැරදි කරමු හෙට ගැන සිතනා මිනිසුන් වේ සොඳුරු මේ පින්බිම නුඹ හා මගේ මහිමේ ඉන්න දකින්නට හෙට ගැන සුබ සිහිනේ තලේ ගිනි ජාලා අනාගතේ ඇති බාධා නොපෙනෙන නැතු පාදා අපි දිනනවා ජය ගන්නවා නෙළුම් පොහොට්ටුව පිපුණා වසර පහක් අද ගෙවුණා රට දියුණුවේ අපි මෙහෙයුමේ යන ගමනේ අපි දෙලුම් පොහොට්ටුව පිපුණා වසර පහක් අද ගෙවුණා රට දියුණුවේ අපි මෙහෙයුමේ යන ගමනේ අපි ජය ගමු Ladies and gentlemen, I'm sure the beautiful melody, those beautiful words filled your hearts with pride. Keep that pride in your hearts because this is the moment that I invite on stage our chief guest for this momentous occasion. The 5th Executive President of the Democratic Socialist Republic of Sri Lanka, the current Prime Minister, the People's Leader. Ladies and gentlemen, please welcome His Excellency Honorable Mahinda Rajapaksa. விழாவின் மிக முக்கியமான பெருமையான தருணத்திற்கு வந்துவிட்டோம். இலங்கை நாட்டு மக்களின் நாயகன், இலங்கையின் 5வது ஜனாதிபதி, தற்போதைய கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ஷ அவர்களை அன்போடு மேலைக்கு அழைக்கிறோம். ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් වෙන්නේ දේශපාලනය තුළ 2005 අවුරුද්දේ මෙරටේ දේශපාලන ක්‍රමවේදයම වෙනස් කරමින් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරලා මේ රටේ ජනතාවට සංවර්ධනයේ නව මාවත රටට ලෝකයට කියා දුන් නායකයා අද මේ රටේ ජනතාවගේ සහ මේ රටේ දේශපාලන වංශ කතාව තුළ රන් අකුරින් ලියවෙන බව අපේ හෘද සාක්ෂිය සාක්ෂි දරනවා. මේ මාතෘ භූමිය තුළ ලක් පොළවේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම අසම සම වූ දේශපාලන නායක පස්වන විධායක ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පස්වන ජාතික මහා සම්මේලනය අමතන මොහොත. ගරුතර මහා සංඝරත්නයෙන් අවසර පූජකතුමනි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බසිල් රාජපක්ෂ මැතිතුමනි සියලුම සහෝදර පක්ෂ නායකයිනි
මැති ඇමතිවරුණි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුණි, සියලුම දේශපාලන නියෝජිතවරුණි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ සමාජිකාවනි. මිත්‍රවරුනි. පොදු ජන පෙරමුණේ 5 වෙනි සංවත්සරයටයි අද අපි එකතු වෙලා ඉන්නේ. අලුත්ම පක්ෂයකට වසර 5ක් තුල ජනාධිපතිවරයෙක් බිහි කරලා 3/2ක බහුතරයක් සහිත පාර්ලිමේන්තු බලයකුත් අරගෙන 5 වෙනි සංවත්සරය සමරන ලැබෙයි කියලා එදා මේ රටේ කිසිම කෙනෙක් විශ්වාස කළා නෑ කියලායි මම විශ්වාස කරන්නේ. මොකද අලුත් දේශපාලන පක්ෂයකට ඓතිහාසිකව කරන්න පුළුවන් මහ පෙරලිය අද අපි කරලා තියෙනවා. ඒ සඳහා හිරේ විලංගුවේ වැටෙන්න මහපාරට වැටෙන්න සූදානමින් වුණත් කැපවුණු සියලු දෙනාට මම වගේ ගෞරවය මේ මොහොතේ පුදවනවා. මිත්‍රෝනි, පොදු ජන පෙරමුණේ ගෙවන 5 වසරක කෙටි ඉතිහාසයෙන් ලංකාවේ දේශපාලනයට ලොකු පාඩමක් ඉගෙන ගන්න තියෙනවායි කියලා මම විශ්වාස කරනවා. ආණ්ඩු බලය අහිමි වෙලා මර්ධනයට ලක් වුණාම නැගිටින්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න නම් පොදු ජන පෙරමුණ ගත කරපු ගෙවුණු 5 වසර දිහා බලන්න. ඒ වගේම විපක්ෂයේ ඉන්නකොට පොදු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න අතරට අරගෙන ආණ්ඩුවක් එක්ක අරගල කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නත් පොදු ජන පෙරමුණ පක්ෂ ඉතිහාසයෙන් පුළුවන්. පොදු ජන පෙරමුණ ගොඩනගාගෙන යනකොට තමයි එදා දිගන ජාතිවාදී ගැටුම සිද්ධ වුණේ. ඔබට මතක ඇති. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ අපි පොදු ජන පෙරමුණ ගොඩනගමින් විපක්ෂයේ ඉන්නකොට. එබඳු අවස්ථාවල ජනතාව කුමන්ත්‍රණකාරීව අවුස්සන්නේ නැතුව, කෝප කරන්නේ නැතුව කටයුතු කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නත් අපේ ගෙවන ඉතිහාසයෙන් පුළුවන් කියලායි මම විශ්වාස කරන්නේ. එපමණක් නොවේ පොදු ජන පෙරමුණ මේ රටේ වගේම විදේශවලත් බලපෑමට ලක් වුණා. මතකයි දින 52 ආණ්ඩුව පිහිටුවලා පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න කටයුතු කළ මොහොත. එදා පාර්ලිමේන්තුවට ආව විදේශී නියෝජිතයෝ අපිට එරෙහිව පාර්ලිමේන්තු ගැලරියේ ඉඳන් අප්පුඩි ගහනවා අපි දැක්කා. එබඳු බලවේගවලත් මුහුණ දෙමින් තමයි පොදු ජන පෙරමුණ ගොඩනැගුවේ. මිත්‍රෝනි, මොනතරම් මර්ධනයට ලක් වුණත්, මොනතරම් පීඩනයට ලක් වුණත් අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තියලා වැඩ කළා. අපි හිරේ විලංගුවේ දැම්මත් ජනතාව කලබල කරලා වර්ජන රැලි මෙහෙवला ජනතාව අඳුරේ තියන්න කටයුතු කළේ නැහැ. ඒ නිසා තමයි වගකිය යුතු පක්ෂයක් හැටියට ජනතාව අපිව බාරගත්තේ. ඒ වගේම මොන බාධක කම්කොටලු ආවත් ජනතාව අත්හැරලා අපි දිව්වේ නැහැ. බය වෙලා කලබල වෙලා තීරණ ගත්තෙත් නැහැ. ඒ නිසා තමයි මෙතරම් ඉක්මනට අපි මේ ගමන ආවි කියලා මම විශ්වාස කරනවා. ඒ ඉතිහාසය මතක තියාගෙන තමයි ඉදිරියට යන්න ඕන. මිත්‍රෝනි, ආණ්ඩු බලයෙන් ගන්න තුරු ඊටම ඉවසීමෙන් කැමවීමෙන් අපි දේශපාලනය කරනවා. ආණ්ඩු බලය ගත්තට පස්සේ අපි දේශපාලන කටයුතු වලින් ඈත් වෙලා බලාගෙන ඉන්නවා. හැබැයි ආණ්ඩු බලය ගත්තට පසු දේශපාලන කටයුතු අමතක කරලා රාජ්‍ය පාලන වැඩවලට කාලය වෙන් කරන්න පටන් අරන් තියෙනවා අපි. අද අපිට වෙලා තියෙන එක.
පක්ෂයක කීර්තිය ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නෙවෙයි. ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියටම කරනවා වගේම ජනතාව අතරත් දේශපාලනයක් කරන්න ඕන. ආණ්ඩු බලයෙන් අමාත්‍යංශ වලින් රාජ්‍ය ආයතන වලින් කරන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගිය කාලේ ගුරු වර්ජනය දුරදිග ඇදිලා ගියේ අපි දේශපාලන කටයුතු වලින් ඈත් වුණු නිසායි කියලා මම විශ්වාස කරනවා. අද ගොවි උද්ඝෝෂණ වුණත් මෙතරම් බරපතල විදියට ඇදිලා යන්නේ ඒ අය අතරේ වැඩ නොකරන නිසා කියලා මං හිතන්නේ. ජනතාවගේ හඬ අපි තේරුම් ගන්න ඕන. ඒ හඬ අපිට ඇහෙන්න ඕන. දේශපාලනයෙන් ඈත් වෙන්න අපි පරාද කරපු බලවේග පටු වාසි ගන්න ජනතාව අතරට රිංගලා විශාල අවුල් ඇති කරනවා. ඒ නිසා පොදු ජන එක්සත් පෙරමුණ මේ රටේ තහවුරු කරන්න නම් පක්ෂයක් විදියට ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්න ඕනේ. රජයේ බලධාරීන් නිලධාරීන් පමණක් අපි වෙනුවෙන් ජනතාවට සේවය කරයි කියලා බලා ඉන්න එපා. සෞභාග්‍යයේ දැක්මේ තියෙන දේශපාලනය ක්‍රියාත්මක කරන්න වගකීම තියෙන්නේ ඔබගේ අතේ. කම්මලේ වැඩබිමේ ගොවිබිමේ අපේ පක්ෂයේ බලය තහවුරු කරගන්න ඕන. මිත්‍රවරුනි අපි තේරුම් ගන්න ඕන අපිට ඡන්දය දුන්නු ජනතාව දැන් ඉන්නේ තාම අපහසු දුෂ්කර තත්ත්වයක කියලා. මේ වගේ දුෂ්කර කාලවලට මුහුණ දීලා අපිට නම් හොඳට පුරුදුයි. මේ වාසු මේ වගේ කාලවල නොකල වැරදි වලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට. ඒක තමයි සිරිත. ජනතාව බනින්න පුළුවන් පඹයෝ පුච්චන්න පුළුවන්. ඒත් අපි ජනතාව අතරට යන්න ඕන. මතක ඇති තමුන්නාන්සේලාට කැබිතිගොල්ලේ ලෑවේ බස් බෝම්බේ පුපුරපු වෙලාවේ අපිට ආරංචි වුණාම අපි වහාම එතනට ගියා. ජනතාව දොස් කිව්වා ඒ වෙලාවේ අපිට. ඇඬුවා. දරුවෝ අතේ තියාගෙන පෙන්නුවා මැරිච්ච කුඩා පැටියෝ. මට එදා ඔවුන් සනසන්න පුළුවන් වුණා. ඒ ඉදිරියේදී මම ජාතිය ආරක්ෂාව වගකීම බාරගත්තා. ඒ වගේ උඹට මතක ඇති බේරුවල අලුත්ගම සිද්ධිය. ඒ වෙලාවේ මම හිතෙන්ට ගියා. මතක ඇති ඔබතුමාට. උණුදේ දැසින් දැක්කා. ආණ්ඩුවේ වගේම විපක්ෂයේ ඉන්නකොටත් මම එහෙමයි කටයුතු කළේ කියලා මම මතකයි. පාස්කු ප්‍රහාර වේලාවේ ආණ්ඩුවේ අය විනාශ වුණු පල්ලියට යන්නත් කලින් මම එතෙන්ට ගියා. අපි එතෙන්ට ගියා. ජනතාවගේ ප්‍රශ්න වලට ආවේග වලට මුහුණ දුන්නා. එහෙම දේශපාලනයක් අද අපිට ඕමනයි. පොදු ජන පෙරමුණේ වගකීම යුතුකම ඉටු කරන්න ඕන. මිත්‍රෝනි අපි නිතරම සමගියට අතවඩන පක්ෂයක්. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිට ලැබෙන උරුමයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම වමේ දේශපාලන පක්ෂයක එකට හිටියා. වාද විවාද මැද වුණත් ඒකට වැඩ කළා. පොදු ජන පෙරමුණත් ඒ ගැන හිතන්න ඕන. සමහර පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබෙන්න පුළුවන්. පක්ෂ කුඩා වෙන්නත් පුළුවන්. ලොකු කුඩා නොවේ දේශපාලනයේදී වැදගත් වෙන්නේ. අරමුණයි වැදගත් වන්නේ.
මේ හැමෝම අපිත් එක මග යන අය අපේ දුෂ්කර අවස්ථාවල එක පිළේ සිටි අය එක අරමුණකට සටන් කළ අය ඒ කවුරුත් අපිට ඈත්වෙන් කරන්න බැහැ. ඒ අය අපේ ආධාරක නොවෙයි. අපේ කිහිලිකරුවන් නෙවෙයි. ඒ අය අපේ අතකොළුත් නොවෙයි. ඒ අයත් අපිත් එකට එක අරමුණකට ගමන් කරන එකම අය. ඒ නිසා සියලු පක්ෂ එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕන. ඒ සමගිය රකින්න එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීමක්. මිත්‍රෝරුනි, අද තියෙන ප්‍රශ්න අපි ගෙන අපු ඒවා නෙවෙයි. 2015 බාර දීපු රට නොවේ. 2019 අපි බාරගත්තේ. අපි 2019 පොදු ජන පෙරමුණ බලයට එනකොට ඇස්සිස් මස්ලේ පූජ කළ රට බේරගත්ත රණවිරුව දංගෙඩියට ගෙන යන්න ජාත්‍යන්තර යෝජනාවට ආණ්ඩුව එකක වෙලා තිබුණේ. පාලන ආණ්ඩුව කාලේ මුළුතිව්වල ගුරුකන්ද පන්සලේ නායක හාමුදුරුව අපවත් වුණාම උන්වහන්සේගේ සිරුරුවත් උතිරේ තියන්න ඒ පන්සල් බිමේ ආදායනය කරන්න ඉඩ දුන්නේ නැති බව ඔබට මතක ඇති. එදා උතුරේ තිබුණේ එවැනි තත්ත්වයක්. මුළු භික්ෂු ශාසනයටම කතා කළේ චීවරධාරීන් කියලා. ජාතික ආරක්ෂාව කියලා දෙයක් තිබුණේ නෑ එදා. ඒ විතරක් නෙවෙයි MCC අත්සන් කරන්න සියලු කටයුතු සූදානම් කරලා තිබුණේ. MCC ගිවිසුම අත්සන් කරන එක නතර කළා වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරලා තිබුණු යෝජනාව අපි බලයට ඇවිත් ඉවත් කරගත්තා. ඒත් සියල්ල දැන් අපි දැන් ආපස්සට හරවලා තියෙනවා. අපි එදා ජාත්‍යන්තරයත් එක්ක හැප්පිලා මේවා කළේ එන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙලා. මේ නොයෙක් විදියට වෙස්වලාගෙන නොයෙක් සටන්නාමේ අපේ ඉස්සරහට එන්නේ අපි ඒ කරපු දේවල් වල ප්‍රතිඵල. අපි ඒ වගේ තියෙන දේශපාලනේ ජාතියට තීරුම් කළා බේරුම් කරලා දීමේ වගකීම පක්ෂයක් හැටියට බාර ගන්නවා. මිත්‍රෝනි, අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් මේ ගෙවුණු කාලය තුල කළ කැපවීම ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඇයි? කතා කරන්න දෙයක් නැහැ. අපි එහෙමයි කියලා මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා මම කියන්න ඕන නෝර්වේ සටන් විරාම ගිවිසුම ඉරාදාලා බේරගත් රට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව ප්‍රතික්ෂේප කරලා එයින් ඉවත් වෙලා බේරගත් රට MCC ගිවිසුම අත්සන් නොකර ඉඳලා බේරගත් රට අපි කිසිවිටවත් පාවා දෙන්නේ නැහැ. රට වෙනුවෙන් ලෝකේ ධර්ම ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරපු අපි ගැන මතුවටත් ඒ විශ්වාසය තියන්න පුළුවන් බව මම කියන්න කැමතියි. මිත්‍රෝනි, පසුගිය ජනාධිපතිවරණය ගෝඨරභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පැමිණීම අපිට විශාල ශක්තියක් වුණා. එතුමාගේ කැපවීම අවංකකම ගැන ජාතියේ විශාල විශ්වාසයක් තිබුණා. මේ පක්ෂයේ එතුමාට ශක්තියක් වුණා වගේම එතුමාත් පොදු ජන පෙරමුණට ආකර්ෂණයක් ගෙනාවා. දේශපාලනය ඈත් කරලා සිටි විශාල තරුණ පිරිසක් එතුගාම ගැන විශ්වාසය තියලා ඡන්දපොළට ගියා. ඒ නිසාම පොදු ජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු විශාල පිරිසක් ගැන එතුමා විශ්වාසය තියලා තියෙනවා. ඒ නව
තරුණ පිරිස ඒ විශ්වාසය ආරක්ෂා කරන්න ඕන. මිත්‍රෝනි රට කරවන ප්‍රධාන දේශපාලන පක්ෂය හැටියට අපේ රටේ වර්තමාන තත්ත්වය ගැන පැහැදිලි තක්සේරුවක් අපිට තියෙන්න ඕන. අපි ජනාධිපතිවරණයේදී ලැබපු ජයග්‍රහණය පාර්ලිමේන්තුවේ ලැබපු ජයග්‍රහණය ඉතිහාසයේ කිසිම මැතිවරණ ජයග්‍රහණයක් සමග සංසන්දනය කරන්න බෑ කියලා මම විශ්වාස කරනවා. උතුරු නැගෙනහිර අන්තවාදී දේශපාලන පක්ෂවල සහයෝගය නැතුව ජනාධිපතිවරයෙක් බිහි කරන්න බෑ කියන විශ්වාසය හැමදාම තිබුණා. සෑම ජනාධිපතිවරණයකදීම අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට ඉඩ දෙන්න සිද්ධ වෙලා තිබුණා. අද අපිත් එක්ක ඉන්න ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඒකට සාක්ෂි දරනවා ඇති. නමුත් එමුදු ජාතිවාදී දේශපාලන පක්ෂවල බලපෑමට යටත් නොවී ජනාධිපතිවරයෙක් බිහි කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි දෙමළ මුස්ලිම් ජනතාවගෙන් ඈත් වෙලා දේශපාලනය කරන්න ඕන කියලා. ඒ ජාතියෙන් ලං කරගන්න පුළුවන් නම් ඒක තමයි පොදු ජන පෙරමුණ කරන්න පුළුවන් හොඳම කාර්යය. ඒ වගේම අන්තවාදී දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂවල පදයට නටන්නේ නැතුව 3-2ක පාර්ලිමේන්තු බලයක් ලබන්න අපිට පුළුවන් වුණා. වසර 70කට වඩා ඉතිහාසයක් තියෙන ආණ්ඩු බලය තිබුණු එක්සත් ජාතික පක්ෂය එක ආසනයට බස්සන්න පොහොට්ටුවට පුළුවන් වුණා. ජනතාව ඒක කරා. අපි කෙරේ විශ්වාසය තියලා. මතක තියාගන්න එක ඉතිහාසික ජයග්‍රහණයක්. ඒ වගේ ජයග්‍රහණයක් ලබා දීලා ජනතාව ජාතිය අපෙන් ඉල්ලපු දේ අපි තේරුම් ගන්න ඕන. මිත්‍රෝනි මට මතකයි අපි ජයග්‍රහණ කළ මුල් දිනවල මේ රටේ තරුණයෝ මුළු රටේම තාප්පවල චිත්‍ර ඇඳා. නන්නාඳුන තරුණයෝ නම් ගම් ලියන්නේ නැතුව චිත්‍ර ඇඳා. අතේ වියදමින් තින්ත අරගෙන කානුවල බැහැගෙන බස් තුම්පලවල රජයේ කාර්යාලවල තාප්ප පාසල් තාප්ප හැම තැනම මහර චිත්‍ර ඇඳ බව දාන්න. ඔබ දැකලා ඇති. කාගේවත් ඇරුමක් තිබුණේ නැහැ. කාගේවත් ඇණවුමක් තිබුණේ නැහැ. ඒ රටට ආදරය කරන නාන්නාඳුන තරුණයෝ. ඒත් අය තමන්ගේ නම් කොහෙවත් සටහන් කළේ නැහැ. මිත්‍රෝනි අද ඒ චිත්‍ර ඇඳ තරුණ පරපුර කොහෙද කියලා අපි දන්නේ නැහැ. පක්ෂ දේශපාලනේ පටන් ගත්තා ඉඳලා පෝස්ටර් වලින් තාප්ප කැත වුණු බව ඔබ අමුතුවෙන් කියන්න ඕන නැහැ. නගර අවලස්සන වුණා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. තරුණයෝ තාප්පවල චිත්‍ර ඇඳලා කිව්වේ මෙතෙක් කරගෙන ආපු දේශපාලනයෙන් රට කැත කරන්න එපා කියලයි. ඒ දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කියලයි. අපි ඒ අනිවුඩය තේරුම් ගන්න ඕන. අද රට හැර යන්න පාස්පෝර්ට් ගන්න පොලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න ඕන. ඒ පොලිමට එකතු වෙලා ඉන්නවා නම් ආයෙත් මේ රටට කැඳවා ගන්න පුළුවන් විදිහේ දේශපාලනයක අපි යෙදෙන්න ඕන. ඒක තමයි පොදු ජන පෙරමුණ අපිට තියෙන ඓතිහාසික අනාගතවාදී කාර්යය. නිසා අපි ගැන හිතන්න. ඔබ සමට සුබ අනාගතයක්. ඔබට පෙරවන් සරණයි. ගරු අග්‍රාමාත්‍යතුමනි මොහොතක් වේදිකාවේ රැඳෙන්නට ඔබතුමාට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ මහලේකම් සාගර කාර්යවසම් මැතිතුමනි පැමිණෙන්න වේදිකාවට. ඒත් එක්කම අපි විශේෂ අවස්ථාවක් වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නම් වූ සුවිසල් දේශපාලන පක්ෂයට නිර්මාතෘවරයා හැටියටත්
ජාතික සංවිධායකවරයා හැටියටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාටත් මා ඊටම ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2016 නොවැම්බර් මාසේ 5 වෙනිදා බිහි වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ගෞරවනීය වූ ශ්‍රේෂ්ඨ වූ නායකත්වයේ සහිතව මේ පක්ෂය එදා නෙළුම් මාවත කාර්යාලයට වෙලා මේ යාන්ත්‍රණය සකස් කරලා මුළු රටම ශක්තිමත් කරන්න දායක වුණු බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමන් වෙත මුළු රටේම උපහාරය පුද කරන මොහොත ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙතින් මේ උපහාර පිළිණය ප්‍රදානය කරනවා. සමස්ත ශ්‍රී ලාංකික පොදු ජන පෙරමුණු ජනතාව සමාජිකයන් සියලු දෙනාගේම ගෞරව උපහාරය අපි මේ මොහොතේදී බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමන් වෙත ලබා දෙනවා. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අපගේ ස්තුතිය. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමන්ට ස්තුතියි. ඒ වගේම පක්ෂයේ මහලේකම් සාගර කාර්යවසම් මැතිතුමනි ඔබතුමාටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ මොහොතට අද සැපමිනි පාර්ලිමේන්තුව නියෝජනය කරන විශේෂයෙන්ම කැබිනට් අමාත්‍යතුමන්ලා රාජ්‍ය අමාත්‍යතුමන්ලා පක්ෂ නායකතුමන්ලා ඒත් එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ඒ වගේම මේ ස්ථානයේ ඉන්න හිටපු පළාත් සභා මන්ත්‍රීතුමන්ලා ඒ වගේම පළාත් පාලන ආයතන ප්‍රධානීතුමන්ලා සභාපතිතුමන්ලා ඇතුළු මේ සභාවේ ඉන්න ඔබ සියලු දෙනාත් ඒ වගේම ගමේ ඉන්න අපේ ආදරණීය පාක්ෂිකයන් ශාඛා සංවිධාන නියෝජනය කරන තැන ඉඳන් ඒ සියලු දෙනා අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. කොවිඩ් වසංගත තත්වය නිසා අද ඔබ මේ සභාවේ නොසිටින්නේ. එහෙම නොමැති වුණා නම් අද රූපවාහිනියෙන් අපිව නරඹන සජීවීව අපිව දකින්න ඔබ ඉන්නේ මේ සභාව තුල. ඒ නිසා මේ ගෞරවාන්විත සභාවට ඔබ අද ආරාධිතෙක් නොවෙන්නම කොවිඩ් වසංගත තත්වය නිසා. නමුත් අපි ඔබට ඒ ගෞරවය මුළු රටේම පාක්ෂිකයන් වෙත ලබා දෙන්නට කැමති. මොකද ඔබේ ශක්තිය නිසායි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නම් වූ මේ අසම සම දේශපාලන පක්ෂය බිහි වෙන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමනි අද වන විට දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වා කුරහන් වර්ණයෙන් දජ මුළු රටේම ලෙලදෙනවා. ඒ යාන්ත්‍රණයේ ඉඳලා මේ මහා සම්මේලනය ජාතික මහා සම්මේලනය සංවිධානය කරලා මේ අසම සම ව්‍යාපෘතිය නිර්මාණය කරන්නට බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයේ සහිතව ශක්තියක් වුණේ අද මේ වේදිකාවේ අපි හිටියට ඔතන අසුන්ගෙන ආරාධිතයෙක් හැටියට නොසිටින කැබිනට් අමාත්‍යවරයෙකු අපි ඒ පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කරනවා. අද එතුමා ආරාධනා පත්‍රය පැත්තකට තියලා රෝහිත අබේගුණවර්ධන ගරු අමාත්‍යතුමන් මේ සමස්ත යාන්ත්‍රණයම මෙහෙයවමින් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය සහිතව මේ සියල්ල සිදු කරනවා. නෙළුම් මාවත පක්ෂ කාර්යාලය අපේ නිලධාරී මහත්මීන් ඒකරාශී කරගනිමින් අපි ඒ සියල්ලත් බොහොම ගෞරවයෙන් මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි. මේ රටේ ජනතාව වසර 70ක් මුළුල්ලේ ඉල්ලා සිටි පාලනය මේ මොහොත වන විට රටට ලැබී තිබෙනවා. දේශීය නිෂ්පාදකයා කර්මාන්තකරුවා ශක්තිමත් වෙනවා. රට සුරක්ෂිත වෙනවා. අපි ඉන්නේ කොවිඩ් වසංගතය ජය ගනිමින්. ඒ නිසා මේ රට අවුරුදු 5ක් ඇතුළත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ධනාත්මක ගෞරවාන්විත පාලනයක් වෙත අරගෙන ගියා. ඒ නිසා මේ පාලනය වෙනුවෙන් ශක්තියක් වුණු සියලු දෙනාටම ස්තුති. අවුරුදු 5ක් මේ වෙනුවෙන් කැප වුණු සියලු දෙනාට ස්තුති. නිවසේ ඉන්න ආදරණීය පක්ෂයට ආදරය කරන ඔබ සියලු දෙනාටත් අපේ ගෞරව උපහාරය පුද කරනවා. ඔබ බලාපොරොත්තු වෙන නිරෝගිමත් සුරක්ෂිත රට ඔබට හිමි වේවි. ඔබ සැමට සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක්.
අයිබෝවන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පස්වන ජාතික මහා සම්මේලනය අපි මෙලෙස අවසන් කරන්න සූදානම් වෙන්නේ මේ ගෞරවාන්විත සභාවට සැපැමිණි ඔබ සියලු දෙනාටම අපගේ ගෞරව උපහාරය නැවත නැවතත් පුද කරමින් මේ වෙනුවෙන් කැපූ සියලු දෙනාට ස්තුති. අපි නැගී සිටිමු ජාතියේ මාතාවට උපහාර දක්වන්නට. මිතුරේ නිදහස කිරි වැදුන බිමේ ලංවේ ලංවේ රන් අස්වනු නෙලන දිනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රට හදන පෙරමුණ